මාද දිවින පත්‍රයේ වාර්තාවක් තිබුණා. තෞජිත් ජමාත් සංවිධානයට අයත් වෛද්‍යවරයෙක් විසින් සීසරින් සැත්කම් 7000ක් කරලා තිබෙනවා. ඒ 7000න් 4000ක් සිංහල කාන්තාවන් වඳ සැත්කම් වලට භාජනය කරලා තිබෙනවා. පොලිසිය පරීක්ෂණ කරනවා. මේක ප්‍රධාන ශීර්ෂ පාඨය. මේක දැකපුවම මුළු සමාජෙම තැති ගන්නවා. වගකීමක් තිබෙනවා මාධ්‍ය ආයතනකට පළමු කළ යුතු වන්නේ ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ. මේ මොකද්ද මේ කියන්නේ? පසුගිය කාලේ යම් නාලිකා කීපයක් මේ සිදුවීම් වාර්තා කරි. මෙවැනි භයානක දෙයක් අභ්‍යන්තරයේ සිදුවෙමින් තිබෙනවා. උඹලා තාමත් නිහඬ ඉන්නේ කියන ස්වභාවයෙන් තමයි සිදුවීම් වාර්තා කරමින් තිබුණේ. අපේ හාමුදුරුවෝ වහන්සේලාගෙන් මවිලිතුමාලාගෙන් පියතුමාන්ලා ඇතුළු සහභාගී වෙන සියලු දෙනාගේ අවසරයි. මම හිතන්නේ අපි දීර්ඝ කතා බහක දැන් නිරත වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පහුගිය අප්‍රේල් මාසයේ 21 වෙනිදා ප්‍රහාරයෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා. දේපල විශාල ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා. සමාජය තුල සැකය, අවිශ්වාසය වර්ධනය වෙලා තිබෙනවා. අපිට සියල්ලන්ට වඩා අපේ සමාජයේ විශාල දෙදරීමක් ඇති වී තිබෙනවා. සිංහල සමාජයේ කෙරෙහි සැකයෙන්, අවිශ්වාසයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් බලන මුස්ලිම් සමාජයේ කෙරෙහි සැකයෙන්, අවිශ්වාසයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් බලන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අපි විශ්වාස කරන අපේ රටට එවැනි බෙදුණු වෙන්නුණු ජන සමාජයත් එක්ක ඉදිරි අනාගතයක් නැහැ කියලා. අපේ රටේ අනාගතේ අපේ රටේ ඉදිරි ගමන රඳා පවතින සමගිය තුල. හැබැයි මේ නිශ්චිත මොහොතේදී සමගිය තමයි අවාසිම සටන් පාඨය. මේ වෙලාවේ වාසිම සටන් පාඨයේ ජාතිවාදී ආගම්වාදී. හැබැයි නිවැරදි දේශපාලන නෙවෙයි. මේ වෙලාවේ අපි හැමදෙනාම ඔසවා ගත යුතු නිවැරදිම දේශපාලනය ජාතික සමගිය එක් අයගේ ජන කොට්ටාසන්ගේ සාධාරණ අයිතීන් පිළිගැනීම. මොකද මේ සිදුවීම් හුදකලා සිදුවීම් නෙවෙයි. අද අපේ රටේ ජාතිවාදී ආගම් අතර ගැටුම් නිර්මාණ වෙලා තිබෙන්නේ හාමුදුරන් වහන්සේලා හා මෞලවීතුමාලා අතර. එමෙත හාමුදුරන් වහන්සේලා පියතුමාලා අතර. එහෙම නෙවෙයි. මේක දේශපාලනය. මේ ජාතිවාදය කියන දේශපාලනය. අවුරුදු 70කට අධික කාලයක් අපේ රටේ මේ පාලකයන් විටින් විට තමන්ගේ නොහැකියාව තමන්ගේ බැරිකම වසා ගැනීම වෙනුවෙන් මේ ජාතිවාදී උපයෝග කරගෙන තිබෙනවා. ඒ උතුරෙත් දකුණෙත් නැගෙනහිර මේ ජාතිවාදී උපයෝග කරගෙන තිබෙනවා. ඒ නිසා අපිට ගොඩාක් සභා තියන්න පුළුවන් වේවි ජාතික සමගිය පිළිබඳව, ආගමික සහජීවනයන් පිළිබඳව. හැබැයි සභාවන් නික්මවා යන දේශපාලනයක් තිබෙනවා. ඒ නිසා අපේ රටේ අද ජාතිවාදය කියන දේශපාලනය. එනම් වළක්වන්න බැරි විදිහටම ජාතිවාදයට එරෙහි දේශපාලනය ශක්තිමත් කළ යුතුයි. ඒක තමයි මේකේ තියෙන උත්තරේ. මේ තනි මුස්තාපා සුමනදාස් අතර ඇති ප්‍රශ්නයක් නෙවෙයි. නඩරාජා නේද? සෝමරත්න අතර ගැටුමක් නෙවෙයි මේ. මේ පාලකයන් තමගේ අසමත්කම, තමගේ නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් විවිධ අවස්ථාවල විවිධ ආකාරයේ ජාතිවාදයට තල්ලු වී තිබෙනවා. ඒ නිසා ජාතිවාදය අපේ රටේ ප්‍රමුඛතම දේශපාලනයද. ප්‍රමුඛතම විතරක් නෙවෙයි ජනප්‍රියම දේශපාලනය ජාතිවාදය. එනිසා මොනතරම් අසිරුතම් මැද්දී හෝ මොනතරම් දුෂ්කරතා මැද්දී හෝ මේ දේශපාලනට එරෙහිව ජාතික සමගිය දේශපාලන පටන් ගන්නවා. මෙතන තියෙන උත්තරේ. ජාතික සමගිය නිර්මාණය කළ හැක්කේ කෙසේද? අපිට විශාල සාකච්ඡා සභා අධ්‍යක්ෂින් ගොඩාක් කොමාරු කරගන්න පුළුවන් වෙයි. හැබැයි ජාතික සමගිය පදනම සියලු ජන කොට්ටාසයන්ගේ සියලුම ආගමික භක්තිකයන්ගේ සාධාරණ සමාන අයිතිය පිළිගැනීම. ඒ පිළිගැනීමකින් තොරව ජාතික සමගිය නිර්මාණය කරන්න බෑ. එක් ජන කොට්ටාසයක් තව ජන කොට්ටාසයට උසස්, තව කොට්ටාසයක් පහත් කියලා කීමේ. එක් ආගමක් තව ආගමකට වඩා උසස්,
අනිත් ආගම පහත්ෙයි හඳුනමින් ජාතික සමගි නිර්මාණය කරන්න බෑ. ආගම කියන්නේ තමන්ගේ විශ්වාසය. තම විශ්වාස කරන මේක තමයි තමන්ගේ දහම කියලා. විශ්වාස කරන අය ඉන්න පුළුවන් විශ්වාස නොකරන අය ඉන්න පුළුවන්. හැබැයි තමන්ගේ ආගම තමන්ගේ විශ්වාසය. අපි කිසියෙකුට කියන්න බෑ උඹගේ විශ්වාසය වැරදි මගේ විශ්වාසය පිළිගනින් කියලා. උඹගේ විශ්වාසය පහත් මගේ විශ්වාසය උසස් කියලා කියන්න බෑ. ආගම යනු එක් අයගේ විශ්වාසය නම් ඒ විශ්වාසයට සාධාරණ ගෞරවය අපි නිර්මාණය කරන්න ඕනේ. සංස්කෘතිකත් එහෙමයි. සංස්කෘතික අනන්‍යතාවයන් අපි නිර්මාණය කරගත්තේ. සංස්කෘතික අනන්‍යතාවයන් තිබෙනවා අපිට. හැබැයි අපි සංස්කෘතික අනන්‍යතාවයන් උපයෝග කරගත්තේ කවර දිශාවටද? අපගේ සංස්කෘතික අනන්‍යතාවයන් අපි හඳුනාගත යුතු වන්නේ සංස්කෘතික අනන්‍යතාවයන් අපි ආරක්ෂා කරගත යුතු වන්නේ වෙන්වීමේ දිශාවට නෙවෙයි. පසුගිය කාලේ යම් ප්‍රමාණයකට අපි අපේ සංස්කෘතික අනන්‍යතාවයන් උපයෝග කරගත්තේ අනේකාට රිදවන්න. තමන්ට ප්‍රහාර එල්ල වෙනකොට, අනේකා කෙරේ සැකෙන් බලනකොට, අනේකා කෙරේ අවිශ්වාසය කොට නැගෙනකොට පොඩි සංස්කෘතික අනන්‍යතාවය උපයෝග කරගත අනේකාට රිදවන්න. තමන්ගේ බලය පෙන්눔 කිරීමේ මෙවලම බවට පත් වුණා සංස්කෘතික අනන්‍යතාවය. අපි කියන්නේ සංස්කෘතික අනන්‍යතාවය අපි ආරක්ෂා කරගත යුතුයි. සංස්කෘතික අනන්‍යතාවයන්ට අපි ගරු කළ යුතුයි. සෑම සංස්කෘතික අනන්‍යතාවයකම අයිතිය අපි පිළිගත යුතුයි. හැබැයි එකිනෙකට රිදවන, කෝප ගන්නන දිශාවෙන් නෙවෙයි අපේ සංස්කෘතික අනන්‍යතාවය අපි ගොඩනගා ගත යුතු වන්නේ අපි එකතු වීමේ දිශාවෙන්. හැබැයි සමහර අවස්ථාවල අපි දැකලා තිබෙනවා අපි වෙන් වෙන්න, අපි දුරස් වෙන්න අපේ සංස්කෘතික අනන්‍යතාවය මෙවලම් බවට පත් කරගත යුතු ඉතිහාසයක් අපිට තිබෙනවා. නිසා අපි වෙනස් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ වගේ කුඩා වේදිකාවකදී විසඳාගත හැකි ප්‍රශ්නයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මෙතන දැවැන්ත මාධ්‍ය බලයක් තිබෙනවා. අපි ගත්තොත් අප්‍රේල් මාසයේ 21 වෙනිදා මේ මිලේච්ඡ ප්‍රහාරය මේ රටේ කිසිදු පුරවැසියෙක් අනුමත කරන්නේ නැහැ. අපි දන්න විශාල විරෝධයක් මුස්ලිම් සමාජයෙන් ගොඩ නැගෙමින් තිබුණා. සමහර තොරතුරු අත්අඩංගුවට ගැනීම සඳහා මුස්ලිම් සමාජය උදව් කරලා තිබුණා. මේ ප්‍රහාරය පිළිබඳ මුස්ලිම් සමාජය තුළ කම්පනයක් තිබුණා. ඒක තමයි පොදු මුස්ලිම් සමාජය කියලා මම විශ්වාස කරනවා. මුළු සමාජයම කම්පනයකට ලක් කරලා තිබුණා. හැබැයි 21 වෙනිදා රාත්‍රිය අපිට සිද්ධ වෙන සිදුවීමත් තේරුම් ගන්න පුළුවන් ආවේගය ශනික කෝපය කියලා. හැබැයි අප්‍රේල් මාසයේ 21 වෙනිදා ප්‍රහාරයට මේ මාසයේ 13 වෙනිදා ප්‍රහාරයක් දියත් වෙන්නේ කොහොමද? ඒ සැලසුම් සාගතයි. ඉතාමත් සැලසුම් සාගත ප්‍රහාරයක්. ඒක පිටපස දේශපාලනයක් තිබෙනවා. ඒක පිටපස දේශපාලනයක් තිබෙනවා. එනිසා සමහර මාධ්‍ය ආයතන මෙහෙව්වේ උඹලා තාමත් ගහන්න නැතුව බලන් ඉන්නේ ඇයි කියන මට්ටමින් මේ කියන්න ඕන. මොකද මාද දිවින පත්‍රේ වාර්තාවක් තිබුණා. තෞජිත් ජමාත් සංවිධානයට අයත් වෛද්‍යවරයෙක් විසින් සීසරින් සැත්කම් 7000ක් කරලා තිබෙනවා. ඒ 7000න් 4000ක් සිංහල කාන්තාවන් නේද වඳ සැත්කම් වලට භාජනය කරලා තිබෙනවා. පොලිසිය පරීක්ෂණ කරනවා කියලා. මේක ප්‍රධාන ශීර්ෂ පාඨය. මේක දැකපුවම මුළු සමාජෙම තැති ගන්නවා. වගකීමක් තිබෙනවා මාධ්‍ය ආයතනකට පළමු කළ යුතු වන්නේ ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරන එක. මෞද්‍ය පාර්ලිමේන්තුව විමසලා සිටි හෙට අපි බලමු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන පිළිතුර. මේ මොකද්ද මේ කියන්නේ? පසුගිය කාලේ යම් දේශපාලන යම් නාලිකා කීපයක් මේ සිදුවීම් වාර්තා කරේ. මෙවැනි භයානක දෙයක් අභ්‍යන්තරයේ සිදුවෙමින් තිබෙනවා. උඹලා තාමත් නිහඬ ඉන්නේ කියන ස්වභාවයෙන් තමයි සිදුවීම් වාර්තා කරමින් තිබුණේ. මේ මාධ්‍ය වල දේශපාලනයක් තියෙනවා. හොඳින් තේරුම් ගන්න. අපි ඔයගේ දේශපාලනයක් දන්නවා. සමහර අය ගාල්ලෙන් ඡන්ද ඉල්ලන්න බලාගෙන ඉන්නේ. අයිතිකරුවන්. මතක තබා. එනිසා අද මේ පුරුල් බලයක් සහිත මාධ්‍ය ජාලයක් මේ විකෘතිය මේ අසත්‍ය වර්ධනය කරමින් තියෙන පෝෂණය කරමින් තිබෙනවා. නිසා සමාජයක් හැටියට අපි යමු තියෙන අභියෝග විශාලයි. අපිට අපේ හඬ සහ අපිට විකල්ප මාධ්‍ය ජාල තියෙන්න පුළුවන්. හැබැයි මතක තබා ගන්න ජාතිකයයි හංවඩු ගසා තිබෙන මාධ්‍ය ජාල විශාල ප්‍රමාණයක්
අද මේ ජාතිවාදී මර උගුල ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය ඉන්නේ. මේකයි. ඒ නිසා මා මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටින් දැන් ප්‍රවෘත්තියක් බලන්න කලින් නාලිකාව බලන්න. පස්සේ ප්‍රවෘත්තිය බලන්න. ප්‍රවෘත්තිය කියව ගන්න කලින් නාලිකාව කියව ගන්න ඕන. ඒ නිසා අපි පුළුල් සංවාදයක් අපේ රටේ මේ මාධ්‍ය පිළිබඳ යලි ආරම්භ කරන්න ඕන. සමාජයේ විශාල විකෘතිභාවයකට ගෙන යන, සමාජ ගැටුම් නිර්මාණය කරන මෙවැනි තත්ත්වයකට මේ රටේ සමාජය ඉඩ දිය යුතුයි. ඉඩ දිය යුතු නෑ. ඒ නිසා මා හිතනවා මේ ගැටුම් මේ ඇති වෙන තත්ත්වයන්ට විශාල වගකීමක්. පහුගිය කාලේ අපි දැක්ක වාර්තා කරන ලද ප්‍රවෘත්ති සියල්ල පිටපස්ස තිබුණේ. උඹලා ගහන්න තාම ප්‍රමාද ඇයිද කියන පණිවිඩය තිබුණේ. මේක තිබුණේ. ඒවට දේශපාලනයක් තිබෙනවා. ඒ නිසා අපි හමුවේ තියෙන අභියෝගෙ මම නැවත කියන්නේ. ජාතිවාදයේ දේශපාලනය. එහෙනම් ජාතික සමගිය දේශපාලනයක් වෙන්න ඕන. ඒ නිකන් අපේ පල්ලිය ඇතුලේ හරි පන්සලේ ඇතුලේ හරි කතෝලික සභාවක් ඇතුලේ හරි කරගන්නා සාකච්ඡාවක් පමණක් නෙවෙයි. එතනින් ඔබට යන මහජන ව්‍යාපාරයක් අපිට ඕන. මොකද මම දැක්ක සමහර අය මුස්ලිම් ඇමතිවරු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් කරන මේ මරාගෙන මැරෙන්නේ. මගේ දා පාර්ලිමේන්තු මුස්ලිම් ඇමතිවරු ඉස්සරහම කිව්වා ඔවුන් මරාගෙන මැරෙන්නේ නැහැ. ඔවුන් දීපල එක්රස් කරගෙන තිබෙන්නේ මේ ආත්මේ ඕනනම් තව ආත්ම හතක් ජීවත් වෙන්න. ඔල මරාගෙන මැරෙන්නේ නැහැ. කවුද යන්නේ? මේ ධනෙ එක්රස් කරගෙන තියෙන විදිහට. ඒගොල්ලෝ කැමති මේ ආත්මෙම තව හතක් ජීවත් වෙන්න. ඒ තරම් ධනෙ. ඒගොල්ලෝ මරාගෙන මැරෙන්න යන්නේ. හැබැයි ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ මුස්ලිම් සමාජයත් එක්ක කරන්න ඕන දේශපාලනයක් තිබුණා. මුස්ලිම් සමාජයත් එක්ක දේශපාලන කරේ නැහැ. ඒගොල්ලෝ ඉහළ ඉඳගෙන බිස්නස් කරා. මුස්ලිම් සමාජයට මොකද්ද ගෙනිච්ච පණිවිඩය මුස්ලිම් දේශපාලකයන්? ගිහිල්ලා කිව්වද අපි අපේ රටේ ජාතික සමගිය නිර්මාණය කරන්නේ කොහොමද? ජන කොට්ටාසන්ගේ සංස්කෘතියෙන් අයිතින් ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්නේ කොහොමද? මේ සමාජ මුස්ලිම් සමාජය තුළ දේශපාලන සාකච්ඡාවක් තිබුණා. හැබැයි දේශපාලන සාකච්ඡාව කරේ නේ. ඒ වුණාට බිස්නස් කරා. ඡන්ද අරගෙන බිස්නස් කරා. හරිද? එඳ මුස්ලිම් දේශපාලකයන් පිළිබඳ අපිට තිබෙන විවේචනය වෙන ආකාරයක විවේචනයක්. අපිට තිබෙන විවේචනයක් ඔවුන් මුස්ලිම් සමාජයට ගෙන යා යුතු දේශපාලන පණිවිඩය ගෙනිච්චේ නෑ. මම හිතනවා මුස්ලිම් සමාජයත් එක්ක අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කරමින් තිබුණා. මම මේක සමහර විට ප්‍රසිද්ධිත් කිව්වා. ඒ ඇතුලේ සිදුවෙමින් තිබෙන දියත් වෙමින් තිබෙන මේක දැන් වාර්තාවෙන් දැන් මේ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කොට යම් ප්‍රමාණයකට මේක මම දන්නේ මේ ප්‍රහාරයක් දක්වා අවසන් තීරණය දැනගෙන හිටියාද කියලා. නමුත් මෙවැනි ප්‍රවණතාවයක් පිළිබඳ යම් හැඟීමක් මුස්ලිම් සමාජය තුළ තිබුණා. ඒක මරාගෙන මරන බෝම්බයක් බවට පත් වේවිද කියන එක පිළිබඳව මම හිතට කාටද විවාදයක් තියෙන්නේ නැති. කවුරුත් ඒක උපකල්පන නොකරන්නේ නැති. නමුත් මෙවැනි ප්‍රවණතාවයක් පිළිබඳව මම හිතුවා මුස්ලිම් සමාජය ඇතුලෙන් මේට වඩා ලොකු හඬක් සහ විරෝධයක් ආයිතු තිබුණා. හඬක් සහ විරෝධයක් ආයිතු තිබුණා කියලා අපි විශ්වාස කරනවා. ඒක දැන් ජනවාරි මාසේ 17 වෙනිදා කරන ලද පැමිණිල්ල එහෙම නැත්නම් අපි මේ අතදී තොරතුරු හය යනකොට කාන්තංගුඩි සිද්ධ වෙච්ච සිදුවීම් වලට විරුද්ධව තිබුණු පැමිණිලි ඒවා නිකන් කුඩා තැන්වල කැරකැවීම් තිබුණට ඒක ජාතික කාර්යයක් බවට පත් වෙලා මේකට එරෙහිව හඬක් නගන්න බැරි වී තිබෙනවා. ඒ වගේම සිංහල සමාජය තුලින් අපි උපරිම උත්සාහ කරමින් තිබෙනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒ ඕනෑම මොහොතකදී අලුත්ගම දිවේවා දිගන දිවේවා මේ හැම සිදුවීමකදී අපි උත්සාහ කරමින් තිබෙනවා. පැන නගින ඕනෑම අන්තවාදී ප්‍රවණතාවයක් පරාජයට පත් කළ යුතු ස්ථාවරින් අපි සිංහල සමාජයත් එක්ක දේශපාලනය කරමින් තිබෙනවා. ඒ වගේම අපි දෙමළ සමාජයත් එක්ක මුස්ලිම් සමාජයත් එක්ක අපි දේශපාලනය කරමින් ඉන්න අන්කවරක්වත් නෙවෙයි. සමගිය වෙනුවෙන් අපිට දේශපාලනයක් තිබෙනවා. ඒ නිසා අපිට තියෙන එකපාරයි මතක තබා ගන්න. මේ පාලකයන්ට යුද්ධ නැතුව පාලු. මේ පාලකට යුද්ධ නැතුව යන්න බෑ. අවුරුදු 30ක යුද්ධය වාසිගෙන දුන්නේ මේ පාලකයන්ට. ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ කියනකොට යුද්ධ නිසා බෙහෙත් දෙන්න බෑ කිව්වා. දරුවන්ට රස්ස නැහැ කියනකොට යුද්ධයක් කර රස්ස දෙන්න බෑ කිව්වා. ඉස්කෝලේ පහසුකම් නැහැ කියනකොට යුද්ධයක් කර පහසුකම් දෙන්නේ කොහොමද කියලා අපෙන් ඇහුවා. දැන් අවුරුදු 30කම මේගොල්ලන්ගේ නොහැකියාව වහගත්ත යුද්ධේ. ඒ විතරක් නෙමෙයි අවුරුදු 30ක්ම මේගොල්ලෝ දේශපාලන කර යුද්ධේ. 94 චන්ද්‍රිකායනේ සාමය විකුණගෙන. චන්ද්‍රිකාට සාමය විකුණන්න බෑ යුද්ධයක් තිබෙන්නේ නැත්නම්. නැත්තම් වෙන ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විකුණන්න ඕන. හැබැයි චන්ද්‍රිකාට 94 සාමය විකුණන්න පුළුවන්කම යුද්ධයක්. 99 චන්ද්‍රිකා නැවත ජනාධිපති පුටුවාඩි වෙන්නේ අවසන් මොහොතේ එල්ලුණු බෝම්බ ප්‍රහාරය. යුද්ධය. 2001 වෙනකොට කටුනායකට පහර දීලා මහ බැංකුවට පහර දීලා තෙල් ටැංකි සංකීර්ණයට පහර දීලා යුද්ධයේ අසාර්ථක භාවය පිළිබඳ මතයක් ගොඩනැගෙමින් තිබුණා. රනිල් 2001 එනවා නැවත සාමේ.
යුද්ධයක් තිබෙන තර රනිල් සාමය විකුණන්න බෑ. නැවත රනිල් වික්‍රමසිංහගේ සාම ව්‍යාපෘතිය අසාර්ථක වුණාම 2005 මහින්ද දෙනවා යුද්ධය. 2010 මහින්ද ජනාධිපති අපේක්ෂකයා හැටියට ජයග්‍රහණය කරන යුද්ධය ඉවර කරපු නායකයා හැටියට. පොන්සේක මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ හමුදාපතිවරයා නිසා. එහෙනම් මේ දේශපාලන චලන ඔක්කොම තීරණය කරේ කවුද? යුද්ධය. ඒක ඒගොල්ලන්ට වාසි වුණා. හැබැයි යුද්ධය 2009 මැයි මාසේ 19 වෙනිදා නේද? යුද්ධය අවසන් වෙලා අවුරුදු 10ක් රටේ සාමය තියාගන්න බැරුණා. අවුරුදු 10ක්. නැවත 2013 14 වෙනකොට මේ අන්තවාදී කණ්ඩායම් දෙකටම එකම ගිණුමෙන් සල්ලි දෙනවා. අපිට කියන්න පුළුවන් එක කණ්ඩායමකට දුන්නාම තේරුම් ගන්න පුළුවන් අනිත් අයට ගහන්න දුන්නා කියලා. අනිත් කණ්ඩායමකට දුන්නා නම් කියන්න පුළුවන් අනිත් අයට ගහන්න දුන්නා කියලා. දෙන්නටම දෙන්නේ. දෙකම වර්ධනය කරලා ගහ ගන්න ඕන. මොකද අවුරුදු 10ක් යනකොට රටේ ඇත්ත කරලියට ප්‍රශ්න එන්න පටන් ගත්තා. ආර්ථික පිළිබඳ විවාද වෙනදට වඩා වැඩිින් ඉඳලා වංචා දූෂණ පිළිබඳ වැඩිම දශකයේ සාකච්ඡාව බවට පත් වුණ යුද්ධෙන් පස්සේ මේ පාලකයන්ගේ නොහැකියාව දුබලතාවයන් පිළිබඳ ප්‍රශ්නේ වැඩිපුරම ඉදිරියට ආව යුද්ධෙන් පස්සේ. නිසා ඒගොල්ලන්ගේ ඇත්ත නොහැකියාව බැරිකම යුද්ධ අවසන් වීමත් එක්ක සමාජයේ සාකච්ඡාවට එන්න පටන් ගත්තා. යලි කවර වර්ගයේ හෝ ජන වර්ගයන් අතර ගැටුමක් ඒගොල්ලන්ට ඕන. ඒගොල්ලන්ට යුද්ධ නැතුව පාළුයි මතක තියාගන්න. යුද්ධ නැතුව යන මොනවද කියන්නේ? දැන් මේ ජනාධිපතිවරණ ඊළඟ මේ ජනාධිපතිවරණ ප්‍රධාන සාකච්ඡාව බවට පත් විය හැක්කේ කුමක්ද? රට බේරාගත්ත හැක්කේ කාටද? ආර්ථික ගොඩනැගිලි හැටි කාටද ඉන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය හදන්නේ කාටද කියලා ඉන්නේ? විදේශ ප්‍රතිපත්තියක් තියෙන කාටද කියලා සාකච්ඡාවක් ඉන්නේ නේ. දැන් ආයේ මේ මැතිවරණදී ආයේ රට බේරාගන්නේ කවුද? ඒකනේ ගෝඨාභය යුද්ධය අවසන් 19 දවස් වෙනකොටම කිව්ව මොකද්ද? මේ 21 දපහරෙන් පසුවම කියන මොකද්ද යා? මම හිටියනම් ඕක වෙන්නේ නැහැ. ඊළඟ මොකද්ද කියන්නේ? මම ජනාධිපති ඡන්දෙට ඉල්ලනවා දෙවෙනි එක. තුන්වෙනි ප්‍රකාශය මම ජනාධිපති වෙලා අන්තවාද විනාශ කරනවා. දැන් එතකම් බලන් ඉන්න ජනතාව. ඉතින් මොකද්ද මේ දැන්? ආය මේක තමයි දේශපාලන කරලියට ගිහින්නේ. මතක තබා ගන්න. මේ පාලකයන්ට මහ ජන ආරක්ෂාව තහවුරු කරන්න බෑ. අපි වෙනි බහුවිධ ජන කණ්ඩායම් ජීවත් වෙන මා කියු භාෂාවන් දෙකක් කතා කරන සංස්කෘතික අනන්‍යතාවයන් ගණනාවක් තිබෙන ආගමික අනන්‍යතාවයන් ගණනාවක් තිබෙන අපි වගේ රටක ජාතික සමගිය තහවුරු කරන්න බෑ. සම වෙන්න මහ ජන ආරක්ෂාව තහවුරු කරන්න බෑ. ජාතික සමගිය ගොඩනැගීමකින් තොරව මහ ජන ආරක්ෂාව ගොඩනැගිය හැකි වන්නේ ජාතික සමගිය ගොඩනගන්න පුළුවන් ව්‍යාපාරයකට විතරයි. මේක අපි ඉස්සර පෙන්වන්න කළා තිබෙනවා. මොකද අද අපේ රටේ මේ අලු යට විශාල ගුණ පිඟුරු නැගලා තියෙනවා. මුස්ලිම් ගම්මානයක් මැද යන සිංහල තරුණයෙක් බයිසිකලේ හැප්පුණොත් ඒක ඇක්සිඩන්ට් එකක් නෙවෙයි, ඒක ජාතිවාදී ගැටුමක් වෙනවා. සිංහල ගම්මානයක් මැද යන මුස්ලිම් තරුණයෙක් බයිසිකලේ හැප්පුණොත් ඒක ඇක්සිඩන්ට් එකක් වෙන්නේ. අපේ රට ඇක්සිඩන්ට් 30000ක් වෙන අවුරුද්දකට. හැබැයි ඒක ඇක්සිඩන්ට් එකක් වෙන්නේ. ඒක ප්‍රහාරයක් බවට පත් වෙනවා. ඕනෑම කුඩා සිදුවීමක් මහා ගිනි ජාලයක් අවුලන්න තරම් සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය වෙලා තිබෙනවා මේ සමාජයේ. මේ දේශපාලක මේක පොහොර දානවා. මේ දේශපාලකට මේක ඕන මතක තබා ගන්න. ඒ නිසා අපි හමුවේ තිබෙන දේ තමයි යලි ජාතික සමගිය. මතක තබා ගන්න. ජාතික සමගියෙන් තොර මහ ජන ආරක්ෂාවක් නැහැ. අපේ විශාල තාක්ෂණයෙන් හැබි යුද නැවුගෙන අපිට අපේ මුහුද අපේ රට වට කරලා ස්ථානගත කරන්න පුළුවන්. අපිට ලෝකෙ තිබෙන දියුණුවතම තාක්ෂණ කවි ගේන්න පුළුවන්. අපි ලෝකෙ තිබෙන දියුණුව පාඨමාල වලට එවලා අපේ හමුදාවට දියුණුවතම ඥානෙ දෙන්න පුළුවන්. ඒත් ආරක්ෂාව නැහැ. ඇයි? බයිසිකලෙන් කොට හැප්පුණොත් ගහ ගන්න පුළුවන්. ඇයි මේ ගුණ පිළුඟු තියෙනවා? එහෙනම් මහ ජන ආරක්ෂාව තියෙන කොතනද? අපි වැනි රටක බහුවිධ ජන කොට්ටාසයන් ජීවත් වෙන තැනක මහ ජන ආරක්ෂාවේ පදනම ජාතික සමගිය. අපි අතර සමගිය ගොඩනැගීමකින් තොරව මහ ජන ආරක්ෂාවක් නැහැ. අපේ රට මහ ජන ආරක්ෂාව තහවුරු කළ හැකි වන්නේ ජාතික සමගිය විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයන්ට පමණයි. වෙන කාටවත් මේක තහවුරු කරන්න බැහැ. මොකද ජාතිවාදී නායකයන්ට අපේ රටේ සියලු ජන කොට්ටාසයන්ගේ අයිතීන් සහ සියලු ජන කොට්ටාසයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බෑ. ඒ නිසා යලි ඊටම සංකීර්ණ විනාශකාරී දේශපාලන මාවතකට දොරටු විවෘත වෙමින් තිබෙනවා. අපි විශ්වාස කරන මේ මාවත පරාජයටපත් කිරීමත් අපි හැමදෙනාම කාර්යභාරයක් විශේෂයෙන්ම විශ්වාස කරනවා. ජාතික සමගිය මේ වෙලාවේ අපේ චන්ද්‍ර මහත්මයා කිව්වා වගේම ජාතික සමගිය සහජීවනය කියනවා නිකන් විහිළුව ලක්වන දේවල් බවට පත් වෙලා තියෙනවා නේ. ජාතික සමගි කාර්යය
සහජීවන කාර්යය. ඔනිකන් දැන් අර පාම් විකුණනවා මාළු විකුණනවා වගේ තමයි ඉතින්ට ඇවිල්ලා තියෙන්නේ. හරිද? හැබැයි ඒත් මතක තබා ගන්න. අපි වෙන රටක අනාගතේ රඳාපවතින්නේ ජාතික සමගිය ආගම් අතර සහජීවනයේ විතරයි. මොනතරම් දුෂ්කර මොහොතේදී වුණත් දේශපාලන ව්‍යාපාර පුරවැසියන්ට අපි නිවැරදි වෙන්න ඕන අදට විතරක් නෙවෙයි අනාගතේට. අපි තීන්දුව ගත යුතු වන්නේ අද නිවැරදිභාවය විතරක් නෙවෙයි අනාගතේ නිවැරදිභාවය වෙනුවෙන්. ඒ නිසා අපි හිතනවා මේ ඊටමත් අසිරු මොහොතේ අපි උඩට ඔසවා ගත යුතු සටන් පාඨය ජාතික සමගිය ආගමික සහජීවනය ජනතාවගේ සාධාරණ අයිතීන් සහ සම අයිතීන් පිළිගැනීම. ඉන්තොර අපේ රට අනාගතයක් නැහැ කියන එක තමයි අපේ අදහස. ඒ වෙනුවෙන් සිළු දෙනා එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම අතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම.